සද්ධාවන්ත පින්වත්නි, ධර්ම ශ්‍රවණය කිරීමට කලින් පංචශීලයේ සමාදන් වීමට සිටින පින්වතුන් පමණක් ශබ්ද නගා නමස්කාරය කියන්නේ. बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि शरणागमनं सम्पूर्णं पाणातिपाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि सुरामेरय मज्जपमा दट्ठाना वेरमणि सिक्खापदं समादियामि तिसरणेन सद्दिं पंचशीलं धम्मं साधुकं सुरक्षितं कत्वा अपमादेन सम्पादेतव्यम् समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से समो समम्मि विस्मेहि दूरे
තථාගතෝ හෝති අනන්ත පඤ්ඤෝ අනුපලිත්තෝ ඉදවාහුරං වා තථාගතෝ අරහති පුරලා සම්ති. උපුලවන්නා මේ යාරාමේ සීල සමාදානයේ යෙදී සිටින ඒ වගේම අපේ පින්වත් ජානක සීමතිඳුන් ප්‍රදාන ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි, මාසයක් පාසාම මේ පුණ්‍ය භූමිය තුල සිදුවෙන වටිනාම පින්කම් මාලාව අතරින් වටිනාම පින්කමක් තමයි මේ පොහෝ දිනය සිල් සමාදන් වීම සහ මේ සීල භාවනාමය වැඩසටහන. අපි කීප වරක්ම මේ ස්ථානයේ පැමිණිලා ධර්ම දේශනාවන් සිදු කළා. ඊටාත්ම පහන් සිත් උපදවන ආකාරයට බොහෝම ගෞරවාන්විතව මහා සංඝයා කෙරෙහි දැඩි ආදර ගෞරවයකින් යුක්තව තමයි මේ ස්ථානයේ මේ සියලුම කටයුතු සිදු වෙන්නේ. දැන් අපි මේ වෙලාවට නියමිතව තිබෙන ආරාධිත ධර්ම දේශනාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වුණේ දෙව් මිනිස් සහිත ලෝකයටම මහා කරුණාවකින්. ඒ තරම් කරුණා හිතක් තිබිච්ච කෙනෙක් මානව ඉතිහාසයේ පින්වත්නි කොතනද හිටියේ? ඒ තරම් කරුණාවක් තිබිච්ච කෙනෙක් මානව ඉතිහාසයේ කොතනකවත් හිටියා කියන වාර්තාවක් නැහැ. මනුස්ස ලෝකයට ආපු වෙලාව බුද්ධ ශාසනය ලැබිච්ච වෙලාව පින්වත්නි මේ අවසන් වෙන්නේ. මනුස්ස ලෝකයට ආපු වෙලාවේ මනුස්ස ජීවිතේට බුද්ධ ශාසනයක් වඩ ගැහෙනවා කියන්නේ පින්වත්නි ඒක අතිශයින්ම දුර්ලභ සිදුවීමක්. මනුස්ස ලෝකයට ආපු පමණින් කෙනෙක් පින්වත්නි මේ උත්තම ලාභය ලබන්නේ. ඒ කිවි මනුස්ස ලෝකයේ සියල්ලෝ තෙරුවන් සරණ යනවාද? අන්න බලන්න පින්වත්නි. ඒක මහා පුදුම පුණ්‍යමය ශක්තියකින් වෙන එක. පින්බලයෙන් වෙන්නේ. තිසරණේ පිළිගන එක. ඒ නිසා තමයි අපගේ ස්වාමීන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒතං කෝ සරණං කීමා ඒතං සරණ මුත්තම ඒතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති කියලා. මොකක්ද කියන්නේ? භාග්‍යවතුන් වහන්සේ සඳහන් කළා ඒතං කෝ සරණං කීමා මහණනි මේ ලෝකේ උත්තම සරණ මෙයයි කියලා. කුමක් උත්තම සරණ? ඒ භාග්‍යවතුන් වහන්සේ සරණ යන්නේක. ඒ ශ්‍රී සත්‍යමේ සරණ යන්නේක. ශ්‍රාවක සංඝරත්නයේ සරණ යන්නේක. ඒතං කෝ සරණං කීමා මේ සරණ කීවා ക്ഷേමයටපත් වෙන මාර්ගය. ඒතං කෝ සරණං කීමා ക്ഷേමයටපත් වෙන මාර්ගය. මොකද ക്ഷേමය?
ඒ අමා නිවනට වචනයක්. සංසාර ගමනේ පැවැත්මක් තුර ලෝක සත්‍යයට ශේව භූමියක් නැහැ. සත්‍යයේ සංසාර පැවැත්ම තුල ශේව භූමියක් නැහැ. නැවැත්ම තුල ශේව භූමිය ඇත. එයි පැවැත්ම කියන්නේ පටිච්ච සමුප්පාදේ ක්‍රියාවලියේ පැවැත්ම. ජාති පච්චය, ජරා මරණ, ශෝක, වැළපී, දුක්, දෝමනස්, උපායාස, සම්භවන. මේකී සමස්ත දුකම සත්‍යයට උරුමයි පැවැත්මක් තුළ. හැබැයි භාගතුන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ පැවැත්මක් ගැන කියාගෙන යන්න නෙමෙයි, නැවතීම ගැන කියන්න. ඒ ඉපදීමේ නිදහස් වෙන මාර්ගය ඒ භාග්‍යවතුන් වහන්සේලා ලෝකයට කියා දෙනවා. එතෙක් ලෝකයට පින්වත්නි මේ සංසාරී සත්‍යයට සසරේ යනවා මිස පැවැත්මක් ගැන කතාවක්, නැවැත්මක් ගැන කතාවක් නෙවෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ යම් කෙනෙක් මේ උතුම් නිවනටපත් වුණා නම්, මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළා නම්, මේ සසරින් නිදහස් වුණා නම්, ඒ නිදහස් වුණේ බුදුරජාණන් වහන්සේ සරණ ගිහින්මයි. ඒ ශ්‍රී සත්‍යධර්මයේ සරණ ගිහින්, සාම සංඝරත්නයේ සරණ ගිහින් උතුම් තිසරණේ පිහිටල තමයි කෙනෙක් සංසාරින් ගැලවෙන්නේ. එහෙනම් අදත් අපට සංසාරයෙන් ගැලවෙන්න නම් අපිට සරණ යන්න ඕනේ කවුද? අපි සරණ යන්න ඕනේ බුදුරජාණන් වහන්සේමයි. අතීතයේ තිසේ වුණා, වර්තමානයේ තිසීමයි, අනාගතයේ යම් කෙනෙක් සංසාරයෙන් නිදහස් වෙන්න කල්පනා කරන එයා සරණ යන්න ඕනේ කවුද? බුදුරජාණන් වහන්සේමයි. මේ ලෝක ධාතු වෙන කවුරුවත් සරණ ගියාට, පිළිගත්තාට, යාඥා කළාට, කන්නලව කළාට සත්‍යය අසරණයි. සත්‍යය අසරණයි. අසරණ ලෝකයට සරණක් උනේ කවුද? බුදුරජාණන් වහන්සේ. අඳුරු ලෝකයට පායපු හිරු මඩල ඒ භාග්‍යවතුන් වහන්සේ. ඔබ සතුටු වෙන්න. බැරි වෙලාවත් ඔබ මේ සංසාරේ මිත්‍යා දෘෂ්ටික මෞකුසක ඉපදුනා නම් ඉවරයි නේ. ඉවරයි. බුදුරජාණන් වහන්සේ වදාලා මිච්ඡා දිට්ඨි සමාදානා සත්තා ගච්ඡanti දුක්ඛති. මිත්‍යා දෘෂ්ටි සමාදන් වෙන සියල්ලෝ මහණනි මරණින් මත්තේ දුගතිය උපදිනවා කියනවා. සුගතිය උපදිනවා කියලා කිව්වේ. එතකොට බලන්න පින්වත්නි අපි බේරිල්ල සුටු කරලා බේරිලා. ආමිත කිව්වේ ගෝසරණ කේමං අමා නිවනට යන්න පුළුවන් මාර්ගයේ සරණ ඔබ සතුයි. ඒතං සරණ උත්තමං උතුම්ම සරණ. ඒතං සරණ මාගම්ම යම් කෙනෙක් උත්තම වූ මේ සරණ වෙත පැමිණියොත් අවබෝධයෙන් සබ්බ දුක්ඛා පංචති. එයා පින්වත් යම් දිනක සංසාර දුකින් ඈතර වෙනවාමයි. ඒ නිසා පින්වත්නි මම ඔබට අද කියා දෙන්නේ ඒ තුන් සරණේ පළවෙනි සරණ උතුම් මැනික කවුද? මහා භද්‍ර කල්පේ පහළ වෙච්ච සතර බුදුරජුන් අපගේ ස්වාමියෝ භාග්‍යවත් ගෞතම දස බලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ අපේ ශාස්ත්‍රඥ වහන්සේ හැටියට පින්වත්නි අපි ඒ බුදු ගුණ ගැන හරියට තේරුම් අරගෙන නැත්නම් අපි ශ්‍රද්ධාවෙන් දුර්වල වෙනවා. මේ රටේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ මොකක්ද? බෞද්ධ කියවට සරණ නෑ. සරණ දුර්වලයි.
හරියට සරණ පිහිටියේ නැති නිසා තමයි මේ විචාර ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ බෞද්ධයින්ට. රටේ නැති මිත්‍යා දෘෂ්ටි පස්සේ යන්නේ. නේද? රටේ නැති දේවල් අදහන්නේ. වෙන මිත්‍යා දෘෂ්ටි ආගම් පස්සේ යන්නේ මේ තිසරණේ පාවලා දීලා. ඒ මොකද? ශ්‍රද්ධාවෙන් හිඟ වෙලා. සද්ධා ඉන්ද්‍රිය හරියට දියුණුනේ නැත්තම් පින්වත්නි ඒ හානිය ඔබටත් වෙන්න පුළුවන්. ඒ හානිය වෙන්නේ හරියට සද්ධාවේ පිළිටපු කෙනාට. ඒ සද්ධාව ඇති කරගන්න පුළුවන් වෙන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ හරියට තේරුම් ගත්තොත්. එතකොට තමයි මේ සද්ධාව හොඳට අවබෝධයෙන් හටගන්නේ. නැත්තම් නමට කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා කටවචනේ කියන්නේ. ධම්මං සරණං ගච්ඡාමි කියලා කටවචනේ කියන්නේ. එහෙම කිව්වට හිතෙන් එයාගේ සරණය පිළිගන්නේ නැත්තම් මොකේද ප්‍රශ්නේ? සද්ධාවේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ සද්ධාව ඇති කරගන්න අපට පුළුවන් ඒ ශාස්ත්‍රීය ගුණ හරියට තේරුම් ගත්තොත්. එතකොට යාට තේරෙනවා නේ මම සරණ යන බුදුරජාණන් වහන්සේ කොයිතරම් ශ්‍රේෂ්ඨයිද. අනේ මම සරණ යන බුදුරජාණන් වහන්සේ කොයිතරම් ගුණවලින් සෝභාමත් වෙච්ච කෙනෙක්ද කියලා. එයා තුල නොසෙල්වෙන පහම් සිතක් හට ගන්නවා ශාස්ත්‍රීය වහන්සේ. ඒ නොසෙල්වෙන පහම් සිතට තමයි කියන්නේ ආකාරවති සද්ධා. ඒක තමයි පින්වත්නි නිවනට උපකාර වෙන පහම් සිත. දැන් බහුතරයට තියෙන ආකාරවතිද අමූලිකාද? බහුතරයක් ඉන්නේ අමූලික සද්ධාවේ. මඩේ ගහපු ඉනි හෙළවෙනවා. ඒ නිසා ඕන වෙලාවක සරණ කඩාගෙන සරණ බිඳගෙන වෙන මිත්‍යා දෘෂ්ටි වලට හැරෙනවා. ඒක මනාකොට සද්ධාව පිළිපදින කෙනාට මේ හානිය වෙන්නේ නැහැ. ඒ නිසා ඒ සද්ධාව දියුණු කරගන්න ඕන කරන බුදු ගුණ ටිකක් ගැන මම ඔබට කියන්න දෙන්නම්. පින්වත්නි මේ දේශනාව සුද්ධ නිපාතේ තිබෙන දේශනාවක්. මේ දේශනාව තමයි පින්වත්නි සුන්දරික පරිබ්‍රාජක සූත්‍රය. සුන්දරික පරිබ්‍රාජක ඒ සුන්දර පරිබ්‍රාජක සුන්දරික භාරද්වාජ කියන බමුණට තමයි මේ දේශනාව කරන්නේ. පරිබ්‍රාජකනේ භාරද්වාජ. ඒ සුන්දරික භාරද්වාජ කියන කෙනා මුල් කරගෙනයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනය කළේ. එයා බමුණෙක්. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරද්දී උන්වහන්සේ වැඩ සිටියේ කොසල් ජනපදයේ. භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සුන්දරිකා කියන නදී තීරයේ ලස්සන ගංගාවක් ගලනවා. ඒ ගම් තීරයේ අසල සෙවණ තියෙන ගහක් යට බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. එදාම පින්වත්නි මේ සුන්දරික කියන බ්‍රාහ්මණයා මේ සුන්දරිකා නදී තීරයේ ගිනි පූජාවකට ලෑස්ති වුණා. බ්‍රාහ්මණීන්ගේ පූජාවක් තමයි අග්නි හෝමය. ගින්නට පූජා කරන එක. කියන්නේ ගින්න දේවත්වයලා සල්කනවා. එතකොට මේ බ්‍රාහ්මණයා මේ ගිනි පූජාවට ඕන කරන සියලුම පූජා ද්‍රව්‍යයන් සූදානම් කළා. සූදානම් කරලා එයා ඒ බ්‍රාහ්මණයා ආසනයෙන් නැගිට්ටා. ආසනයෙන් නැගිටලා කල්පනා කළා මේ අග්නි හෝමයට මේ ගිනි පූජාවට සූදානම් කරපු පූජාවේ අග්‍ර කොට්ඨාසය කෙනෙක් සිටිනවාද? මේ පූජාවේ අග්‍ර කොටස ලබන්න සුදුසු ගුණ තියෙන කෙනෙක් ඉන්නවාද කියලා කල්පනා කළා. කල්පනා කළා වටපිට බලද්දී පින්වත්නි බුදුරජාණන් වහන්සේ අර ගහ මුල වැඩ ඉන්න ආකාරය දැක්කා. මේ
සුන්දරික දැකලා හිට මෙයා කල්පනා කළා මෙහිම මේ ඉන්න ශ්‍රමණයන් වහන්සේ අපිට ඉන්නවා හිස මුඩු කරපු බ්‍රාහ්මණවරු. එහෙම කෙනෙක්වත් එහෙම නැත්නම් විශේෂ වූ ශ්‍රමණයන් වහන්සේ නමක්ද කියලා මෙයාට සැකයක් ඇති වුණා. සැක ඇති විලා එයා කල්පනා කළා නෑ මේක මම දැනගන්න ඕනේ මෙයාගේ කියලා කල්පනා කරලා මේ දේශනාවේ සඳහන් වෙනවා වාම හත්තේන බෞද්ධ සේයං ගහිත්වා දක්ඛිනේන හත්තේන කමල මණ්ඩලං ගහිත්වා යේන භගවත්තේ උපසංගමී මේ සඳහන් වෙනවා දකුණු අතින් පැන්කෙන්ඩිය අරගෙන වම් අතින් පූජාවල් අරගෙන මෙයා හිමින් සැරේ භාග්‍යවතුන් වහන්සේ ළඟට කිට්ටු වුණා. කිට්ටු වෙද්දී බුදුරජාණන් වහන්සේට පහසලක පහසක්දී ඇසෙනකොට උන්වහන්සේ හිස ඔසවා බැලුවා. බැලුවට පස්සේ මේ සුන්දරික භාරද්වාජ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇසුවා. දැන් මෙයා මේ අහන ප්‍රශ්නේම අපට පේනවා මෙයා හරියට භාග්‍යවතුන් වහන්සේ කියලා හඳුනගෙන නෙමෙයි. මොකක්ද අහන ප්‍රශ්නේ? කිං දච්චෝ භවಂತಿ. එයානවා ස්වාමීනි ඔබ වහන්සේගේ ජාතිය මොකක්ද? අද කාලේ අහන ප්‍රශ්නයක් එන්නේ. පිට ඔබතුමා මොන ජාතියද? දැන් අද උනත් අහන්නේ ඔය මොන කුලේද කියලා. අහන්නේ නැද්ද? හොයි ආගේ ජාති ප්‍රශ්නයක් එන්නේ. පින්වතුන් වහන්සේ තමුන්නාන්සි මොන ජාතියද කියලා. බුදුරජාණන් වහන්සේ ලස්සන පිළිතුරක් දුන්නා. හරි සුන්දරයි. භාගතුන් වහන්සේ ප්‍රකාශ කළ බ්‍රාහ්මණී නෝමි රාජපුත්තෝ බ්‍රාහ්මණී මම බ්‍රාහ්මණෙක් නෙවෙයි බමුණෙක් නෙවෙයි කිව්වා. නෝමි රාජපුත්තෝ රාජකුමාරයෙක් නෙවෙයි කිව්වා. නවිස්සයානෝ උදකෝචික් නෝමි බ්‍රාහ්මණී මම මේ වෙළඳ කුලයේ කෙනෙක් නෙවෙයි කිව්වා. වෙළඳෙක් නෙවෙයි කිව්වා. උදකෝචි නෝමි වෙනත් කිසි කෙනෙකුත් නෙවෙයි. ගොත්තං පරිඤ්ඤාය පුතුජනාන පුතඥයෝ සේවනී කරන ගෝත්‍රවාදී අවබෝධ කරගෙන අතහැරලා අකිංචනෝ නිකෙලෙස්ව මන්ත චරාමි ලෝකේ නුවණින් හැසිරෙන කෙනෙක් වෙමි කිව්වා. අකිංචනෝ චරාමි ලෝකේ මම නිකලෙස්ව නුවණින් හැසිරෙන කෙනෙක් කිව්වා. බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ගැන හඳුන්වා දුන්න තැනක් මේ. ඒ වගේ ගොඩක් තියෙනවා දෙපිටකේ. හඳුන්වා දෙන අවස්ථා. මෙතන ලස්සන ප්‍රකාශයක් බුදුරජාණන් වහන්සේ කළා මොකක්ද? ගොත්තං පරිඤ්ඤාය පුතුජනාන. පුතඥෙනි ගෝත්‍රි අතහැරපු කෙනෙක්. එනම් ගෝත්‍රවාදී තියෙන්නේ කාලගත. ආසුතවත් පුතඥ මිනිසුන්ගේ මාන්නකාර හිස් දේවල්. හිත කුල ගෝත්‍රවාද ජාතිවාද අවුස මිනිසු බෙද මිනිස්සු මොන තරම් නාඩගමක් නටනවද මේ පුංචි කාලේ. මිනිස්සු කොච්චර අපහාස කරනවද ගෝත්‍රවාද නිසා, ජාතිවාද නිසා, කුල ගෝත්‍ර නිසා කොච්චර නින්දා කරනවද. ඒවා අසුතුවත් පුත්තජන ලෝකේ මිනිසුන්ගේ ලාමක සිටුවිලි. හැබැයි ශ්‍රේෂ්ඨත්වයට ගිය මේ නිකලස් භාවයටපත් වෙච්ච ආධ්‍යාත්මික ලෝකයට ප්‍රවේශ වෙච්ච උතුමන්ට ගෝත්‍රවාදී නෑ. කොච්චර සුන්දරද බලන්න බුදු කෙනෙකුගේ සංකල්පය. නේද? කොච්චර සුන්දරද ඒ සංකල්පය.
ගෝත්‍රවාදනය. එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ නිකලස් භවී මූර්තිය. නේද? බුදුරජාණන් වහන්සේ කියන්නේ නිකලස් භවී මූර්තිය. ඒ භාගතුන් වහන්සේ ප්‍රඥාවෙන් තමයි ලෝකෙ දෙස බැලුවේ. ඒ ප්‍රඥාවෙන් බලලා තමයි ලෝකයට භාගතුන් වහන්සේ මේ සියලු අනුශාසනා කරලා තියෙන්නේ. කාටවත් පක්ෂග්‍රාහී නෙවෙයි. කාටවත් වාසි වෙන්න නෙවෙයි. උන්වහන්සේ ලෝකයට දේශනා කළ මේ දේශනා කළේ හැමෝටම පොදු දහමක්. එහෙම කිව්වට පස්සේ මේ බ්‍රාහ්මණයා පැහැදීමටපත් වුණා. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ මෙයා දැන් හෙව්වේ තමන්ගේ මේ ගිනි පූජාවේ අග්‍ර කොටස පිළිගන්න සුදුසු ගුණ තියෙන කෙනෙක්. ඒ ගුණ තියෙන කෙනා කවුද කියලා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ගැන හඳුන්වා දෙනවා. ලස්සන ගාථා කීපකින්. මේ දේශනාව පින්වත්නි මේ සුන්දරික මේ සූත්‍රය ගාථා 32ක් තියෙනවා. 32ම අද කියන්න ගියොත් එහෙනම් මට පැය 3ක්වත් ඕන. ඒතරම් ලස්සන බුදු ගුණ භාගතුන් වහන්සේගේ ශ්‍රී මුව මණ්ඩලින් වැහෙනවා. බුදු ගුණ. පින්වත්නි ලෝකේ කාටද තමන් ගැන මේ විදිහට අභීතව සිංහනාද කරන්න පුළුවන් මේ? කියලා තියෙන අමුපච්ච කාටවත් කියන්න බෑ. කියනවා නම් තමන් වහන්සේලා ගැන සිංහනාද කියලා කරන්න පුළුවන්. කාටද? බුදු කෙනෙකුට විතරයි. බුදු කෙනෙකුට විතරමයි පින්වත්නි තමන් ගැන සිංහනාද කරන්න පුළුවන්. එයි දෙව් මිනිස් සහිත ලෝකේ කාටවත් ඒ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ අභියෝගයට ලක් වෙන්නේ නැහැ. අපි මොකක් හරි කීවොත් එම් අපි ගැන කොයි වෙලාවක හරි කවුරු හරි ඇවිල්ලා ඒක අභියෝගයට ලක් කරලා බොරු කරනවා. ඔයා ඉපා කිව්වේ මෙහෙමයි කෝ ඔයාගේ මේක නෑ. ඔයා බොරුනේ කිව්වේ. කෝ ඔයාගේ ඒ ගුණේ කියලා එයා ඕනම කෙනෙකුට අභියෝගයට ලක් කරන්න පුළුවන්. එහෙනම් පින්වත් ලෝකයේ මිනිස්සු වැඩිපුර රංගපාන කරන්නේ. ගුණ තියෙන විදිහට මිනිස්සු ලෝකේ රඟ දෙනවා රඟ මඩලේ. ඒක සාමාන්‍යයෙන් හිස් මිනිස්සුන්ගේ තත්ත්වය. හැබැයි බුදුරජාණන් වහන්සේලා ලෝකීට තථාගතයන් වහන්සේ ගැන මෙසේ කියලා දේශනා කළා නම් මේ දේ මෙහිමයි කියලා දේශනා කළා නම් ඒක ලෝකේ කාටවත් පින්වත්නි අභියෝගයෙන් ලක් කරලා බොරු කරන්න බෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පින්වත්නි මෙතන දේශනා කරන ලස්සන අදහසක් කියනවා සමෝ සමම්මි විසමේ දූරේ තථාගතෝ හෝති අනන්ත පඤ්ඤෝ. බුදුරජාණන් වහන්සේ වදාළ බ්‍රාහ්මණය තථාගතයන් වහන්සේ ලෝකේ කාටවත් සමාන නැහැ කිව්වා. බුදුරජාණන් වහන්සේ කාටවත් සමාන නැහැ. ඒකට කියන්නේ මොකද්ද? අසම. එතකොට සමාන වෙනවා කියනවා කාටද? බුදුරජාණන් වහන්සේ නමකට විතරයි. මේ ලෝකයේ දෙවියන් මරුන් බඹුන් සහිත සමන බ්‍රාහ්මණින් සහිත ලෝකයේ බුදුරජාණන් වහන්සේලා සමාන කරන්න කෙනෙක් නැහැ. සමාන වෙනවා නම් සමාන වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාටමයි අසම සම. එතකොට බුදුරජාණන් වහන්සේ ළඟට වදාලා විසමේහි දූරේ අනිත් කිසි කෙනෙක් එක්ක තථාගතයන් වහන්සේව සමාන කරන්න බෑ කිව්වා. විසමයි. ඊළඟට උන්වහන්සේ වදාලා තථාගතෝ හෝති අනන්ත පඤ්ඤෝ. තථාගතයන් වහන්සේ කියන්නේ පින්වත්නි අනන්ත වූ ප්‍රඥාව තියෙන කෙනෙක්. අනන්ත වූ ප්‍රඥාවකින් සෝභාමත් වෙච්ච කෙනෙක්. පින්වත්නි ඒ බුදු නුවණ නම් මහා පුදුම සහගත එකක්.
ඒ බුදු නුවණින් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු දේවල් ආශ්චර්යයි, අద్භූතයි. උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා සමගම ලෝක ධාතුවේ සියල්ල තථාගතයන් වහන්සේට අවබෝධ වුණා. උන්වහන්සේට අසවල්දී අවබෝධ වුණේ නැහැ, අසවල්දී අවබෝධ වුණේ නැහැ කියලා ලෝකේ කාටවත් බුදු නුවණට අභියෝග නැහැ කියනවා. හිරු සඳු දහසකින් ගලා හැලෙන ආලෝකයට වඩා තථාගතයන් වහන්සේගේ ප්‍රඥාව අනන්තයි. අනන්ත නුවණ, අනන්ත පඤ්ඤෝ. ඒ ප්‍රඥාවෙන් තමයි බුදුරජාණන් වහන්සේ ලෝකයේ විනිවිද දුටුවේ. ඒ නිසා පින්වත්නි, උන්වහන්සේට ලෝකේ රහසක් නැහැ. සියල්ල අවබෝධ වෙච්ච කෙනා. ඒකයි කිව්වේ තථාගතෝ හෝති අනන්ත පඤ්ඤෝ, අනන්ත ප්‍රඥාව කියුක්තයි. ඊළඟට වදාළ අනුත්ත ලිප්තෝ ඉදවා හුරන්වා. භාග්‍යවතුන් වහන්සේ මෙලවත් කිසිවකට ඇලෙන්නේ නැහැ කිව්වා. පරලොවත් කිසිවකට ඇලෙන්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පානවා. එතකොට මේ ලෝකෙ පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම ලෝකෙ කෙනෙකුට පුළුවන් ද තමන්ගේ වසඟයට ගන්න? වසඟයට ගන්න බෑ. බුදුරජාණන් වහන්සේ ලෝකෙ කිසි දෙයකට ඇලෙන්නේ නැහැ. ඊළඟට ගැටෙන්නේ නැහැ. මුලා වෙන්නේ නැහැ. සාමාන්‍ය ලෝකයේ ස්වභාවය මොකක්ද? ඇසට පේන, කනට ඇහෙන, නාසයට දැනෙන, දිවට දැනෙන, කයට දැනෙන මේ අරමුණු ඔස්සේ හිත මේ අරමුණු ඔස්සේ යනවා. ඒ සුන්දර දේවල් වලට හිත ඇලෙනවා. ඊළඟට අසුන්දර දේවල්, අකමැති දේවල් වලට මොකද වෙන්නේ? ඒවා හැමෝම ගැටෙනවා. මධ්‍යස්ථ දේවල් වලට මුලාවටපත් වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේලා මේ ලෝකේ කිසිවකට ඇලෙන්නේ නැහැ. ඊළඟට උන්වහන්සේලා ගැටීමක් නැහැ, මුලාවීමක් නැහැ. තථාගතෝ අරහති පූර ලාසං. ඒ නිසා බ්‍රාහ්මණී තථාගතයන් වහන්සේමයි මේ ලෝකේ භෝජන පිළිගන්ට සුදුසුම කෙනා කියලා. එහෙනම් පින්වත්නි, අපට පේනවා මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ අරහත්ත්වයටපත් වුණා එදා බෝධි මූලයේදී. ඒ කියන්නේ ඒ බුදුරජාණන් වහන්සේ රාගය දුරු කළා, ද්වේෂය දුරු කළා, මෝහය දුරු කළා. ඒ වීත රාගී, වීත දෝෂී, වීත මෝහී භවී යුක්තෝමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. ඒක කවදාවත් පින්වත්නි බුදු හිත වෙනස් වෙනවද? බුදු හිත වෙනස් වෙන්නේ නැහැ. බාහිර කිසි කෙනෙකුට පින්වත්නි ඇවිල්ලා රාගයක් අවසන්න බෑ. දේශයක් අවසන්න බෑ. මෝහයක් අවසන්න බෑ. එතකොට බුදුරජාණන් ඒ බඳු ගුණේති බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම් කෙනෙක් පැහැදුනොත් එයාට ලැබෙන්නේ සුළුපටු ලාභයක් නෙවෙයි. එක වෙලාවක පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මයි සද්ධාමත්තං ප්‍රේමමත්තං සබ්බේතේ සග්ගපරායන. පින්වත් මහණි, ලෝකේ යම් කිසි කෙනෙක් තථාගතයන් වහන්සේ ගැන සද්ධා මාත්‍රයක් ඇති කරගත්තොත් කවුරුද? තථාගතයන් වහන්සේ ගැන ප්‍රේම මාත්‍රයක් ඇති කරගත්තොත් සබ්බේතේ සග්ගපරායන. ඒ සියල්ලෝ මහණනි මරණින් මතු සුගතියේ උපදිනවා කියලා. ඇඟ කිලිපොලා යනවා. කවුද කියන්නේ? බුදු කෙනෙක්. තමන් වහන්සේව සරණ යන කිසිවෙක් මරණින් මතු දුගතිය නැහැ කියපු එකම මදිද? සතුටු වෙන්නේ. අලගත්තුම් සූත්‍රයේ කියවලා බලන්න, මේකේ සඳහන් වෙනවා මේ බුද්ධ වචනේ. දුගතිය නැහැ කියනවා. පින්වත්නි, බුද්ධ කාලේ දවසක් බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් දැක්කා වයසට ගිය නාකි සැඩොල් ළම කෙනෙක්.
ඒ සැඩොල් ආච්චි අම්මා මිත්‍යා දෘෂ්ටිකයි. උන්වහන්සේ දැක්ක මරණින් මත්තේ මෙයා නිරේ යනවා. හැබැයි තථාගතයන් වහන්සේ වැඩම කළොත් මෙයා පහදිනවා කියලා උන්වහන්සේ අවබෝධ කරගත්තා. සංඝයා සමග මොගලන් මහරහතන් වහන්සේද කැටු භාග්‍යවතුන් වහන්සේ ඒ සැඩොල් කත ඉන්න ප්‍රදේශයට භාග්‍යවතුන් වහන්සේ වැඩම කළා. වැඩම කළ උන්වහන්සේ සංඝයා පිරිවරාගෙන පාරේ එද්දී අර සැඩොල් ආච්චි අම්මා වෙවුල හැරමිටියක් අරගෙන ඉස්සරහට එනවා කුතු වෙලා ළඟට මොගලන් මහරහතන් වහන්සේ ආච්චි අම්මට කියනවා ආච්චි අම්මේ මේ ආච්චි අම්මගේ ඉදිරියේ වැඩ ඉන්නේ භාග්‍යවතුන් වහන්සේ කියලා. ආච්චි අම්මේ හොඳට ඔළුව උස්සලා බලන්ට මේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවා කියලා. හොඳට බලලා දෑත් එකතු කරලා සද්ධාවෙන් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරගන්න කිව්වා. ආරාච්චම වුණාම ඊට පස්සේ හරවලා බලලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ප්‍රසන්න හිතකින් තෝ දෑත් එකතු කොට භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. වන්දනා කළා ටික දුරයි ගියේ. කුලප්පු වෙලා ආපු එළදෙනක් ඇනපු ගමන් මරණයට පත්වල වැටුණා. මරණින් මතු දෙව්ලොව සුළු විනාඩි 5ක් විතර ඉඳී ඇති. පැහැදිලා. එතකොට බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමකට හිත පහදවගත්තු ඒ පින් මහිමේ බලය. ඒ පිනේ අසිරිය මරණයෙන් මත්තේ නිරේත යන්ට හිතපු කෙනා බුදු කෙනෙකුට හිත පහදව දෙව්ලොව ගියා. ඒ නිසා පින්වත්නි අපි මේ කතා කරන්නේ තුන් ලෝකේම අග්‍ර වූ මනුෂ්‍ය රත්නය ගැන. තුන් ලෝක ධාතුවේ උතුම්ම මණික ගැන. ඉදම්පි බුද්ධේ රතනං පණිතං. බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකේ ප්‍රණීතම මණික. මේ ලෝකේ සමාන ඒ බුදුරජාණන් වහන්සේ නැමැති මාණික්කයට සමාන වෙන වටිනා වස්තුවක් වෙලවත් නැහැ කියන පරිලවත් නැහැ කියන. දෙව්ලොවත් නැහැ කියන. ඒ තරම් බුදුරජාණන් වහන්සේ අනවිභවනීයයි. අනවිභවනීයයි. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ සුන්දරීකට කියනවා යම්මින මායා වසතින මනෝ නොවීත ලෝකෝ අමමෝ නිරාසෝ. කොච්චර ලස්සනද මේ වචන. සූත්‍ර නිපාතේ සම්පූර්ණයෙන් තියෙන පින්වත්නි මේ වගේ ලස්සන දේශන. ඊට පස්සේ උන්වහන්සේ වදාලා අනුන්නෝ කෝදෝ පරිනිබ්බුතෝ යෝ බ්‍රාහ්මනෝ සෝකමලං අභාසී තථාගතෝ අරහති පුරලාසං. භාගතුන් වහන්සේ වදාලා සුන්දරීක යම්මින මායා වසතින මනෝ තථාගතයන් වහන්සේ මායාකාරී නෙවෙයි කියනවා. තථාගතයන් වහන්සේ මායාකාරී නෙවෙයි ලෝකේ මුලා කරන කෙනෙක් නෙවෙයි. ලෝකීට සත්‍ය කියන සත්‍ය ප්‍රතිමූර්තිය අවුරුදු 45ක් පතර ලෝකීට කියපු ඒ මිහිරි බුද්ධ වචන අදටත් පින්වත්නි පරම සත්‍යය. උන්වහන්සේට කවුරුවත් මුලාවේ දාන්න ඕනේ නෑ. උන්වහන්සේට කවුරුවත් රවට්ට ගන්න ඕනේ නෑ. සාමාන්‍ය ලෝකයේ ස්වභාවය තමයි මිනිස්සුන් තමන්ට වාසියක් ගන්න, තමන්ට ලාභයක් ගන්න ඕනාට පස්සේ ඒ තමන්ගේ ලාභයේ වාසිය වලින් අනිත් මිනිස්සු රවට්ටන්නේ නැද්ද? රවට්ටනවා. මුලාවේ දාන්නේ නැද්ද? මුලාවේ දානවා. දැන් බලන්න දේශපාලක කරන්නේ ඒ වැඩේ. දේශපාලකයෝ කොච්චර කරනවද මිනිස්සු අමාරුයි දාන්න මට රවට්ටලා කොච්චර මිනිස්සු මුලාවේ දාලා මේ ඡන්දෙ කරනවා. ඡන්දෙ ගත්තට පස්සේ පලාතිනේ. තමන්ගේ කාරණේ ඉෂ්ට වුණාට පස්සේ
ඊට පස්සේ ඉතින් එහා දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේලා ලෝකයට පහළ වුණේ මේ ලෝකයාව සත්‍ය මත පිටවන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන මායාකාරී නෙමෙයි උන්වහන්සේ සත්‍ය මූර්තිය. සත්‍ය මූර්තිය. ඊළඟට උන්වහන්සේ වදාළ වසති මනෝ මාය වසතින මානෝ තථාගතයන් වහන්සේට මාන්නය නැහැ කිව්වා. සම්පූර්ණ මානේ ප්‍රහාණය කරලා ඉවර සිටින්නේ. ලෝකේ දිහා බලනකොට පින්වත්නි මිනිස්සු කොච්චරනම් මාන්නය නිසා පව් කරගන්නවද? භාග්‍යවතුන් වහන්සේ වදාළේ මානේන මක්කටෝ හෝති අතිමානේන කුක්කුරු. මානෙ තිබිලා මරුණොත් වඳුර වෙලා උපදිනවා. අතිමානෙන් මරුණොත් බල්ලු වෙලා උපදිනවා. ඔක්කොම ඉවරයි. දැන් මෙහි සමාජයේ තමන්ගේ කුලේ ගැන කියලා කුලේ පම්පෝනි ගහලා අනුන්ට නිඳා කරලා අපහාස කරලා අපි මෙහිමයි අපි මේ වගේ જાතියයි කියලා අනුන් නිඳා අපහාස කරලා බැරි වෙලාවත් මාන්නෙන් මරුණොත් අපි කියන කෙනෙක් මාන්නෙන් මැරෙනවා. මාන්නෙන් මැරිලා ගිහිලා උපදිනවා බල්ලෙක් වෙලා. එතකොට මොන කුලේද? අර මනුස්ස ලෝකේ කතා කරපු කුලේ නෙමෙයි. දැන් බල කුලේ. කුලේ අකුලේ. මෙහිමයි පින්වත්නි කර්මයේ හැදෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේලා මාන්නී තින බිහිසුණුකම ලෝකයට කියනවා. මාන්නී අරහත්ත්වයේදී ප්‍රාණය වෙනවා. අරහත් මාර්ගයේදී එතෙක් මාන්නී සිව්ම වැඩ කරනවා. අපි දන්නේ නැහැ අපි මාන්නී ඇති වෙලා අපිට. සල්ලි ගැන, බලය ගැන, රූපය ගැන, ඥාති ගැන විකේක දේවල් මුල් කරගෙන මිනිස්සුන්ට මාන්නය හට ගන්නවා. මාන්නය තුළ සතුටු වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා මාන්නය ප්‍රහාණය කරන්න කියලා අනුශාසනා කරනවා. ඒ අනුශාසනා කරන්නේ භාග්‍යවතුන් වහන්සේ සම්පූර්ණයෙන් උන්වහන්සේලා මාන්නය ප්‍රහාණය කරලා. ඊළඟට පින්වත් බුදුරජාණන් වහන්සේ වදාළා යෝ වීත ලෝකෝ අමමෝ නිරායෝ. සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේ ලෝභයෙන් තොරයි. ලෝභයෙන් තොරයි කියන්නේ මේ කිසිම දෙයකට උන්වහන්සේට භෞතිකමේ දේවල් කෙරෙහි ආසාවක් ඇති නැහැ. බුදුරජාණන් වහන්සේට කොයි තරම් සිව්පසේ ලැබුණාද? කොයි තරම් උන්වහන්සේට ලස්සන ආරාම ලැබුණාද? හැබැයි ඒ කිසිවකට බුදුරජාණන් වහන්සේලා කවදාවත් පින්වත්නි ආසා කරන්නේ නැහැ. ලෝභය සම්පූර්ණයෙන් උන්වහන්සේලා ප්‍රහාණය කළා. ඊළඟට කියන අමමෝ නිරාසෝ සම්පූර්ණයෙන්ම මමත්වය දුරු කරලා කියනවා. මමත්වයේ කිවි අස්මිමානී මම කියන අදහස. මම වෙමි මගේ කියන අදහස සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේ ප්‍රහාණය කළා. දැන් සාමාන්‍ය පුතග්ජන ලෝකයේ ස්වභාවය මොන වගේද? අපි හැම වෙලෙම කියන්නේ මගේ ඔක අල්ලන්න එපා මගේ. ඕක මගේ කියන සංකල්පය. හැබැයි බුදුරජාණන් වහන්සේලා තුළ ඒ අස්මිමානය සම්පූර්ණයෙන්ම ප්‍රහාණය. ඊළඟට පින්වත්නි ඒ බුදු හිතේ කිසිම දෙයක් රඳන්නේ. දැන් සාමාන්‍ය කෙනෙක් දැන් අපිට කෙනෙක් ඇවිල්ලා බයිනකොට ඒක අපිට අපි කියනවා ඒක මට වැදුණා කියලානේ. එයායි කියපු කතාව මට කිව්වේ මට වැදුණා කියනවා. ඒ කියන්නේ තමන් ඒක බාරගෙන බුදුරජාණන් වහන්සේලාගේ හිත් තුළ පින්වත්නි බාහිර කෙනෙකුට ද්වේෂයක් හටගන්නවන්න බෑ. වෛරයක් ඇති කරවන්න බෑ. ආසාවක් ඇති කරන්න බෑ. ඒ බුදු හිතේ කිසි දෙයක් රඳින්නේ කියලා. මොන වගේද? නෙළුම් කොළයකට වතුර බින්දු වැටෙද්දී උපදෙන්නේ. ඒ නෙළුම් කොළේ රූරා වැටෙනවා. මේ වගේ
බුදුරජාණන් වහන්සේගේ බුදු හිතේ කිසිවක් හඳින්නේ කොච්චර ලස්සනද බලන්න පින්වත් මේ කියන බුදු ගුණ. එතකොට නිරාසෝ ආසාවක් නැහැ. සම්පූර්ණ ආසාව ප්‍රහාණය කළා. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට කියා දෙනවා පනුන්න කෝදෝ අබනිබ්බුතත්තු. ඒ බුදුරජාණන් වහන්සේ සම්පූර්ණයෙන්ම මේ ක්‍රෝධය දුරු කරලා උන්වහන්සේ පිරිනිවීමටපත් වෙනවා. ක්‍රෝධය කියන්නේ පින්වත් හරි භයානක දෙයක්. සාමාන්‍ය මිනිස්සුන්ගේ හිතවල බලන්න පොඩි පොඩි දේවල් නිසා මුළු ජීවිත කාලෙම අනුන්ට ක්‍රෝධ කරන්නේ නැහැ. ක්‍රෝධ කර වෛර කර පලි ගන්නවා තොපින් පලි ගන්නවා කිය මිනිස්සු මැරෙන්නේ. එහෙම ඉඩකඩම් වලට මේ ලාමක දේවල් වැඩමායින් වලට පොල්ලත්තට පොල් ගෙඩියට මුළු ජීවිත කාලෙම වෛර කරන මිනිස්සු ඉන්නව මම දන්නවා. ඥාති වෛර කරනවා ක්‍රෝධ කරනවා තොපේ හත්මුත් පරම්පාවේ පලි ගන්නවා කියලා මිනිස්සු මැරෙනවා. ඒ වගේ ක්‍රෝධ හිතකින් පින්වත්නි කෙනෙක් මලොත් බුදුරජාණන් වහන්සේ වදාලා එක්කෝ නිරේ බැරි වෙලාවක් මනුස්ස ලෝකයට ආවොත් විස සහිත සත්තු කියලා මැරෙන්න නෙවෙයි පවන්නේ. වෛර කර දුෂ්ට හිති නපුරු සිතින් මැරුණොත් තිරිසන් ලෝකවල උපදිනවා කියන විස සහිත සත්තු වෙලා. නයි වෙලා පොළොංගු ගොන කටු වෙලා උපදිනවා. එහෙම ඉපදුනාට පස්සේ පින්වත්නි ඒ සත්තු තව කෙනෙක් දැක්කොත් මිනිස්සෙක් දැක්කොත් ඒ විස සත්ත්‍ය කියන්න දෙනවද? ගෙදරක පොළඟෙක් එහෙම දැක්කොත් නාගී නයෙක් එහෙම දැක්කොත් යහතින් යන්න දෙනවද? මොකද කරන්නේ? මරනවා. අර කතාවක් තියෙන මොකද්ද? ඉසගෝර සර්පයා දැකනේර මොඩය මරනවා. ඒ විස සහිතව උපදින්නෙම පින්වත්නි බරු කන්නේ. ඒ තමයි කර්මය. කර්ම වේගමේ ගෙවන්නේ සංසාරේ කරපු කර්ම. ගෙවන්නේ. ඒ නිසා පින්වත්නි යම් කිසි මිනිසෙකුට ද්වේෂයක් වෛර හිතක් මැරෙද්දී ඇති වුණොත් සුගති යන්නේ නැහැ. ඒ කාන්තිය උපදින්නේ දුගතිය. ඒ නිසා බුදුරජාණන් වහන්සේලා මේවා බැහැර කරන්න කියලා අනුශාසනා කරා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සම්පූර්ණ පින්වත්නි මේ ක්‍රෝධය දුරු කරලා පින්වත්නි ක්‍රෝධය ජය ගන්න තියෙන්නේ කොහොමද? ක්‍රෝධය ජය ගන්න තියෙන්නේ අක්‍රෝධයෙන්මයි. අක්‍රෝධයෙන් ජීවි කෝධම්. ක්‍රෝධ කර ක්‍රෝධය ජය ගන්නෑ. ක්‍රෝධ නොකිරීමෙන් ක්‍රෝධය ජය ගන්න තියෙන්නේ. වෛරය ජය ගන්න තියෙන්නේ වෛර කරලා නෙමෙයි අවෛරයෙන්මයි. මෛත්‍රී සිතින්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මෙතන ලස්සන වචනයක් තියෙනවා. යෝ බ්‍රාහ්මනෝ ශෝක මලං අබාසී. භාග්‍යතුන් වහන්සේ ශෝකේ නෑ කියනවා. කොච්චර සුන්දරද මේ ලෝකේ පින්වත්නි ස්වභාවය මොන වගේද? අඬන ලෝකේ සමග මිනිස්සු එකතු වෙලා අඬනවා. අඬන්නේ මලගෙවල් වල ගියාම පෙනේ අඬන්නේ තරම. අනේ මරුණද කියලා පටන් ගන්නවා. අනේ අපි දාලා ගියාද කියලා පටන් ගන්නවා. එයා අඬනකොට එයත් එක්ක අනිත්‍යත් අඬනවා. ශෝක කරන අයත් එක්ක ශෝක කරනවා. අඬන අයත් එක්ක ලෝකයේ මිනිස්සු අඬනවා. වැළපෙන ලෝකයේ සමග මිනිස්සු එකතු වෙලා වැළපෙනවා. බුදුරජාණන් වහන්සේ අඬන ලෝකයේ සමග නාඩා ඉන්නවා. මෙච්චර වෙනස. විලාප දෙන ලෝකයේ සමග භාග්‍යවතුන් වහන්සේ විලාප නොදී ඉන්නවා. ශෝක කරන ලෝකයේ තුල භාග්‍යවතුන් වහන්සේ ශෝක රහිතව වැඩ ඉන්නවා. ඒ බුදුරජාණන් වහන්සේ ඒකාන්තී නිකලස්. එනම් පින්වත්නි මතක තියාගන්න ලෝකේ
මේ බය, ශෝකය, කනගාටුව, වැළපීම මේ සියල්ල තියෙන්නේ මොන හිතේද? කෙලෙස් සහිත හිතේ. කෙලෙස් සහිත හිතේ තමයි මේ ශෝකය, විලාපය, කනගාටුව ඇති වෙන්නේ. නිකලෙස් වූ හිතකට ශෝකේ, විලාපයේ කඳුල අයිති නැහැ. මේ සංසාරේ පින්වත්නි අපි කොච්චර අඬලා ඇද්ද? කොච්චරනම් අපි විලාප දීලා ඇද්ද? කොච්චර ශෝක කරලා ඇද්ද? ඒ මොකද මගේ කියලා අල්ලගත් දේවල් ටික අපට අහිමි වෙනකොට, අපෙන් ඒවා නැති වෙලා යනකොට, විනාශ වෙලා යනකොට අපි ඒ දේවල් හමුවේ අඬා වැළපුණා, ශෝක කළා. හැබැයි බුදුරජාණන් වහන්සේලා ලෝකයේ කිසි දෙයක් සමග මේ කෙලෙස් එක්ක ගනුදෙනුවක් නැහැ. බාහිර ලෝකෙත් එක්ක බැඳීමක් නැහැ. සියල්ල නිදහස්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළා ශෝක මලං, ශෝකේ නැමැති මලකටින් තථාගතයන් වහන්සේ නිදහස් වී වැඩ සිටිනාසේක. කොච්චර මේ ජීවිතේ වඩලැද්ද? බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ලෝකේ අඬපු කඳුළු එකතු කළොත් සාගර ජලයට වැඩි කිව්වා. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළා යෝ බ්‍රාහ්මනෝ, තථාගතයන් වහන්සේට මෙතන යෙදෙන වචනය බ්‍රාහ්මන කියලා. ඒ මොකද? බුදුරජාණන් වහන්සේට බ්‍රාහ්මන කියන වචනේ යෙදෙන්නේ බුදු ගුණයක් හැටියට. අර අර්ථයෙන් නෙවෙයි. ඒකට හේතුව තමයි බාහිත පාප ධම්මෝ. බුදුරජාණන් වහන්සේ සියලු පව් බැහැර කළසේක. ඒ අර්ථී භාග්‍යවතුන් වහන්සේ බ්‍රාහ්මණ වනසේක. බ්‍රාහ්මණ වනසේක. මේ ලෝක ධාතුවේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම බ්‍රාහ්මණ පුත්‍රයන් වහන්සේ කවුද? අපගේ බුදුරජාණන් වහන්සේ. අපගේ බුදුරජාණන් වහන්සේ. එනිසා උන්වහන්සේ වදාළ තථාගතෝ අරහති පූර්ණලාසං බ්‍රාහ්මණේ, තථාගතයන් වහන්සේමයි ඔබේ භෝජනයට සුදුසු කියලා. ඊළඟට පින්වත්නි ඊළඟ ගාථාවේ අන්තිම ගාථාවෙන් කියන මම දේශනා කරන්නට සූදානම් වෙච්ච අන්තිම ගාථාව නිවේසනං යෝ මනසෝ අභාසී පරිග්ඝායස්සන සම්තික් කෝචි අනුපාදියානෝ ඉදවා හුරංවා තථාගතෝ අරහති පූර්ණලාසං. බ්‍රාහ්මණය නිවේසනං යෝ මනසෝ අභාසී, මේ හිතේ තිබෙන සියලු කෙලෙස් කසට බැහැර කළ කෙනෙක්. භාගතුන් වහන්සේගේ බුදු හිතේ කෙලෙස් මාත්‍රයක් නැහැ. ඒ නිසා උන්වහන්සේ ලෝකයට සිංහනාදයක් කළා දජග්ග සූත්‍රයේදී. මොකක්ද මතකද? උන්වහන්සේ නිකලෙස් නිසා, වීත රාගී, වීත දෝෂී, වීත මෝහී නිසා භාග්‍යවතුන් වහන්සේ සිංහනාදයක් කළා. මොකක්ද සිංහනාදය? ඒ සිංහනාදය තමයි තථාගතෝ භික්ඛවේ වීත රාගෝ, වීත දෝෂෝ, වීත මෝහෝ, අපීරු, අච්චම්බි, අනුත්‍රාසි, අපලායීති. ඔබ නිතර සිහි කරන්න. ඒතේන සත්‍යවත්‍යේන සොත්තිති හෝතු සබ්බදා. ආශිර්වාද කරන්න පුළුවන් ලස්සන බුද්ධ වචනයක් ඔක. පාඩම් කරගන්න. තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ වීත රාගෝ, වීත දෝසෝ, වීත මෝහෝ, අපීරු, අච්චම්බි, අනුත්‍රාසි, අපලායීති. පාඩම් කරගන්න. විතර කියන්නේ කිසිම කරදරයක් වෙන්නේ නැහැ. කිසිම බයක්, තැති ගැනීමක් මොකවත් ඇති වෙන්නේ නැහැ. හදවතින්ම කියලා ගමනක් යන්න. බුදුරජාණන් වහන්සේ අපට කියනවා පින්වත් මහණනි, තථාගතෝ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ යනු වීත රාගෝ, සම්පූර්ණම රාගය දුරු කළ කෙනෙක්. වීත දෝෂෝ, ද්වේෂය දුරු කළ කෙනෙක්. වීත මෝහෝ, මෝහය දුරු කළ කෙනෙක්. අපීරු, බිය නැහැ කිව්වා. එහෙනම් පින්වත්නි අපට පේනවා බිය කියන එක අයිති කාටද? කෙලෙස් තියෙන හිතට. අපි තනියෙන් ඉන්න බයයි. අපි තනියෙන් ගමනක් යන්න බයයි.
අපි කොච්චර බය වෙනවද? අපි බය වෙන්නේ ඇයි? අපි හිත තුළ කෙලෙස් තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ සම්පූර්ණයෙන්ම මේ රාග දේශ මොහ දුරු කරලා අරහත්ත්වයටපත් වෙලා වැඩ සිටින්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පින්වත්නි අභිරු බියටපත් වෙන්නේ කාටවත් බිය කරන්න බෑ. මාර්ය දවසක් උත්සාහ කරා බිය කරන්න තථාගතයන් වහන්සේට මේ ලෝකේ කිසි කෙනෙකුට බිය හටගන්නේ නැහැ කිව්වා. බිය උපද්දවන්න බෑ කිව්වා. ඊළඟට උන්වහන්සේ වදාලා අච්ඡම්බි තැතිගන්නේ. ඊළඟට අනුත්‍රාසී පසු නොබසින කෙනෙක්. අපලායිති කිසි දෙයකින් පලා නොයනසේක. පලා යන්නේ. දැන් අපි බයට තැති ගැනීමටපත් වුණාට පස්සේ ඊළඟට මොකද කරන්නේ? දුවනවා. පලා යනවා, හැංගෙනවා. ඒක තමයි පුතච්චන ස්වභාවය. හැබැයි කොතනකවත් බුදුරජාණන් වහන්සේ බය තැතිගෙන පලා ගිය තැන නැහැ. ඒ වෙච්ච සිදුවීම් අතරින් භයානක සිද්ධියක ඔප්පුණා බුදුරජාණන් වහන්සේ කාන්තේම නිකලස් වනසේක කියන කරුණ. මොකක්ද ඒ අවස්ථාව? නාලාගිරි සිද්ධිය. හොඳ නිදසුන. නාලාගිරි කුලප්පු වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට එද්දී භාග්‍යවතුන් වහන්සේ එක අඩියක් ආපස්සට තිබුණේ. බුදුරජාණන් වහන්සේ එහෙමම නතර වුණා. නාලාගිරි බුදුරජාණන් වහන්සේට එක වචනයක් කිව්වේ. ඔබ මට හොඳ වෙල පුස්සලා ආයි අපාය යන්න හදන්නේ කියලා. පාත්තාපන් කිව්වා. චූටි දරුවෙක් පය පැකිලි බිම වැටෙන්නාසේ අර මහා හස්ති රාජයා ඒ බුදු සිරි පාමුල වැඳ වැටුණා. බලන්න පින්වත්නි බුදු ගුණවල මහිමය. දැන් බැරි වෙලාවත් ඔයනි සිද්ධියක් ඔබට වුණොත් ඔබ මොන දෙන්නේ කොහොමද බලන්න හිතනවා. පාරේ යනවා පොලේ ගිහින් බඩු මල්ලකුත් උස්සගෙන. අලියෙක් කෙනා ඉස්සරහින් කුලප්පු වෙලා. බඩු මල්ල පැත්තක තියේ සෙල්පු කුට්ටම පැත්තක තියේ කණ්ණාඩි කුට්ටම පැත්තකදී දුවන්නේ. ඒ මොකද? බය තැති ගැනීම හමුවේ අපිවත් දන්නේ. හිස් ලූලු අත දුවයි අඩා වෙලදී. ඒක තමයි බය තැති ගැනීම හමුවේ අපට වෙන දේ. හැබැයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ සම්පූර්ණයෙන්ම උන්වහන්සේ විත රාගී නිසා, විත දෝෂී නිසා, විත මෝහී නිසා උන්වහන්සේ තැති ගැනීමක් නැති කෙනෙක්. ත්‍රාසීටපත් වෙන්නේ, බීජීටපත් වෙන්නේ, පසුපසින්නේ, පලා යන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා අරඤ්ඤේ රුක්ක මූලේවා ශුඤ්ඤාගාරේ වික්ඛවේ අනුස්සරේත සම්බුද්ධං බයන්තුම් හාකනෝසිය. ආරණ්‍යක ඉන්න වෙලාවක හෝ වේවා තනියෙන් ඉන්න වෙලාවක හෝ බයක් ඇති වුණොත් අනුස්සරේත සම්බුද්ධං ඒ සම්බුදුරජාණන් වහන්සේ සීකරන්න කියනවා. බයන්තුම් හාකනෝසිය. ඔබේ බය පහව යාවි කියවා. මේක පින්වත්නි පරම සත්‍ය. එයි බුදුරජාණන් වහන්සේ බිය රහිත කෙනෙක් වනසේක. විත රාගී වනසේක. විත දෝෂී වනසේක. විත මෝහී වනසේක. එහෙම කෙනෙකුට විතරයි පින්වත්නි කියන්න පුළුවන් අනුස්සරීත සම්බුද්ධං බයතුම් ආගමෝසිය. මේ ලෝකෙ වෙන කාටවත් මේක කියන්න බෑ. කියනවනම් බුදු කෙනෙක්, නිකලස් කෙනෙක්. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ඒ තථාගතයන් වහන්සේ කිසිවෙකුට කරදරයක් නොකරන කෙනෙක්. පරික්ඛා යස්සන සම්තිකේචි. ඒ බුදුරජාණන් වහන්සේගේ ලෝකේ කාටවත් කරදරයක් උනේ නැහැ. උන්වහන්සේගේ ලෝකෙට උනේ මහා පුදුම ශාන්තියක්.
සැනසීම. මිනිස්සු කරදර වල පැටලිච්ච මිනිස්සු ආසරණ වෙච්ච මිනිස්සු බුදුරජාණන් වහන්සේගේ බුදු පාමුල සැනසුණා. නේද? හඬ ආපු මිනිස්සුන්ගේ දැස්වල කඳුළු වියලුණා. හදවතේ නැගෙන ශෝක ගිනි ජාලා නිවුණා. ඒ මිහිරි බුදුබණ පද අභියස කාටවත් කරදර කළේ නැහැ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේ වදාළ අනුපාදියානෝ ඉදවා උරන්වා බ්‍රාහ්මණයේ තථාගතයන් වහන්සේ මෙලොවත් පරලොවත් කිසි දෙයකට ඇලෙන්නේ නැහැ. තථාගතෝ අරහති පුරලාසං. ඒ නිසා බ්‍රාහ්මණයේ තථාගතයන් වහන්සේමයි මේ බොජුනට සුදුසු කියනවා. මේ විදිහට පින්වත්නි ගාථා 32කින් වැහෙනවා ඒ බුදු ගුණ. නමුත් අපිට එච්චර කියන්න කාලේ නෑ. ඒ නිසා පින්වත්නි උදට මතක තියාගන්න අපි සරණ ගියේ මේ ලෝකේ පහළ වෙච්ච අද්විතීය වූ මහා පුරුෂෝත්තමයාණන් වහන්සේ කියලා සන්තෝෂයි. ඒ බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙකුට සී සද්ධර්මයේ සරණ ගිය කෙනෙකුට ශ්‍රාවක සංඝරත්නයේ සරණ ගිය කෙනෙකුට බුදුරජාණන් වහන්සේ වදාලා එයාගේ ජීවිතේ පුණ්‍ය ගංගාවක් කිව්වා. ඒ බුදුරජාණන් වහන්සේ සරණ ගිය ජීවිතේ පින් ගඟුලක් කිව්වා. කුසල ගංගාවක් කිව්වා. ආන්ගේ පුණ්‍ය ගංගාවේ කුසල ගංගාවේ හිමිකරුවා ඔබ වෙන්න. ඔබ වෙන්න. ඔබ කොයිම වෙලාවකවත් පින්වත්නි මේ උතුම් සරණ විඳ ගන්න එපා. බුදුරජාණන් වහන්සේ ගැන තියෙන පැහැදීම් අංශු මාත්‍රයකින් වෙනස් කරගන්න එපා. ශ්‍රී සද්ධර්මයේ ගැන තියෙන පැහැදීම් අංශු මාත්‍රයකින් වෙනස් කරගන්න එපා. සංඝයා ගැන ශ්‍රාවක සංඝයා ගැන තියෙන පැහැදීම අංශු මාත්‍රයකින් වෙනස් කරගන්න එපා. මනාකොට උතුම් තිසරණේ පිහිටලා ඔබ හැම දිනාටම ගෞතම බුද්ධ ශාසනය තුළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සද්ධාවන්ත පින්වත්නි, දුරුතු පුසපුර පසළොස්වක පොහොය දවසේ මේ පින්වත් පිරිස උපල්වන්නා මිහිණි ආශ්‍රමයට පැමිණිලා උදෑසන සිටම මේ මොහොත දක්වාම විවිධ වූ ආගමික කටයුතු වල නිරත වෙමින් වටිනා පින්දහම් සිදු කරගෙන දැන් මේ වෙලාවේ තාම වටිනා පින්කමක් සම්පූර්ණ කරගත්තු වෙලාව. බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ සිහි කළා. හරියට බුද්ධානුස්සතිය වැඩුවා වගේ. ඒ තරම් වෙනක් සිද්ධ වුණා. ඇයි අපි කියවේ බුදු ගුණ කොයි තරම් ප්‍රණීතද මේ සම්බුදු ගුණ. ඒ නිසා පින්වත්නි, ඒ උතුම් සම්බුදු ගුණානුභාවයෙන් හැමදෙනාට නිරෝගී භාවයෙන්ම සැලසේවා කියලා ආශිර්වාද කරනවා. ඉතින් අද දවසේදී මේ වටිනා පින්කම සිදු කර ගැනීමෙහිලා පුණ්‍යානුමෝදනාව සිදු කිරීමට බලාපොරොත්තු වෙන්නේ. පොදුහැර මාපිටියවත් උපලවන්නා මෙනි ආරාමයේ දුරුතු පොහොය නිමිත්තෙන් අද පවත්වන සීල භාවනා වැඩසටහන ත්‍රිනිකායික මහා සංඝරත්නයෙන් පිරිනමන ලැබූ බෝධිසත්ව ගුණෝපේත ජානක ශ්‍රී සේනාධිපති මැතිතුන්ගේ පූර්ණ මඟ පෙන්වීම යටතේ ජානක චන්ද සේනාධිපති තරුණ බෞද්ධ සංගමයේ විසින් සංවිධානය කරනු ලබන අතර ජානක චන්ද සේනාධිපති තරුණ බෞද්ධ සංගමයේ ආරාධනාවෙන් අද පැවැත් වූ ධර්ම දානමය පින්කමේ ජනිත වූ කුසල ධර්මයන් දේශකයන් වහන්සේටත් ආරාමාධිපතිනි පොන්නිලව උපලවන්නා සිල්මේනියන් වහන්සේටත් බෝධිසත්ව ගුණෝපේත ජානක ශ්‍රී සේනාධිපති පැතුමාටත් එතුමන්ගේ පවුලේ සියලු දෙනාටම තරුණ බෞද්ධ සංගමයටත් නිර්මාණකරුවන්ගේ සංගමයටත් බුදු පූජා කමිටුවටත් ඇතුළු සියලුම ලෝක සත්වයාටම අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. සියලු දෙනාටම ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ ප්‍රතිපදාවෙන්
උතුම් නිර්වාණ අවබෝධයේ පිණිස මේ කුසල ධර්මයන් හේතු වාසනා වේවා. ඥානසී සේනාධිපති මෙතුමන් රට පුරා දුෂ්කර ප්‍රදේශවල ස්වාමින් වහන්සේලාගේ සහ දායක සභාවන් ඉල්ලීම් පත්ති චෛත්‍ය රාජයන් වහන්සේලා 326ක් ඉදිකර සම්බුද්ධ ශාසනයට පූජා කර ඇති අතර 344 වෙනි චෛත්‍ය ඉදිකිරීමට මංගල ශිලා ප්‍රතිස්ථාපනය කර අවසන් විය. චෛත්‍ය බුද්ධ මන්දිර 820 බුදු කුටි බෝධි ප්‍රාකාර සංඝාවාස ඇතුළු විහාරාංග දහසකට අධික සංඛ්‍යාවක් ඉදිකර සම්බුද්ධ ශාසනයට පූජා කරන්නට එතුමා කටයුතු කර තිබීමද විශේෂත්වයකි. ඉතින් එතුමාට එවැනි කටයුතු තවදුරටත් කරගෙන යන්නට තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද ලැබේවා. ආශිර්වාද. ඒ වගේම අද මෙම ධර්ම දානමේ පින්කමේ මූල දායකත්වය ලබා දෙන සදහැවතුන් හැටියට සඳහන් වෙන්නේ කොස්ගම පදිංචි පුෂ්පා කුමාරි මැතිණි. තම සුජීවත්ව සිටින මවටත් ජන්මදිනයේ සම්බන්ධ තම පියාටත් ආශිර්වාද කිරීමේ අදහසින් ඒ වගේම මල්ලිකා මල්ලවාරච්චි මල්මඩුව පදිංචි මියගිය තම මවට පියාට හා සහෝදරයාට පින් අනුමෝදන් කිරීමේ පරමාර්ථය ඇතුව මව පොඩි හාමිනේ සහෝදරයා අනුර මල්ලව ආරච්චි පියා ඩේවිඩ් මල්ලවාරච්චි කියන මේ පින්තුන්. ඉතින් ඒ අභාවයටපත් වුණා වූ සියලුම ඥාතීන් අපි සිහිපත් කරලා ඒ අයට මෙරස් කරගත් වටිනා පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා, සුවපත් වේවා, සැනසීමටපත් වේවා, සංසාර දුක් වලින් නිදහස් වේවා කියලා පින් අනුමෝදන් කරන්න. මේ වටිනා ධර්ම දානමේ පින්කම සඳහා දායකත්ව ලබා දුන්නේ සියලු පින්වතුන්ට ධර්ම ශ්‍රවණය කළා වූ සියලුම දෙනාටත් උතුම් තුනුරුවනේ අනන්ත ආශිර්වාද බලයෙන් ජයශ්‍රී මා බෝධින් වහන්සේගේ ආශිර්වාදයෙන් ශ්‍රීමත් දළදා වහන්සේගේ ආශිර්වාදයෙන් සන්නමාලී මහා සෑරජුන්ගේ අනන්ත ආශිර්වාදයෙන් විදුක් නිරෝගී භාවය සැලසේවා චිරජීවනයේ උදා වේවා කායික මානසික දුක් පීඩාවන් දුරු වේවා කායික මානසික සංසිද්ධ තිබේවා ධාර්මික ප්‍රාර්ථනාවන් ඉටු වේවා සඵල වේවා කරදර බාධක දුරු වේවා අතුරු ආන්තරාවන් දුරු වේවා ජීවිත ආරක්ෂා ඇති වේවා රට පුරා ලෝකේ පුරා පැතිරී යන්නා වූ මේ කොරෝනා වසංගතය දුරු වෙලා හැම දිනාටම සහනය නිරෝගී සුව සම්පන්නියම උදා වේවා අවසානයේදී අපි හැම දිනාටම ගෞතම බුද්ධ ශාසනය තුල උතුම් සීල සමාධි ප්‍රඥා දියුණු කරගෙන ආර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන ජාති ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් වලින් සදාහට නිදහස් වෙලා ලබන බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා විසින් සදා වර්ණනා කොට වදාළ නිත්‍ය මංගල පරම සුන්දර වූ අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ ධර්ම දානමේ පින්කම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සුවිනතුනි එම සත්‍යම දේශනාව පවත්වනු ලැබුවේ රූපවාහිනියේ සහ ගුවන් විදුලියේ විචිත්‍ර ධර්ම කතික පොල්ගහවෙල කොළීපිටි ශ්‍රී විජයතුංගාරාම විහාරවාසී අවසරයි පූජ්‍ය දේවාලේගම විනීත නායක ස්වාමීන් වහන්සේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ අප විසින් ඔබ වහන්සේට සුවිශේෂී වූ ප්‍රත්‍යානුමෝදනාවක් සූදානම් කර තිබෙනවා. මම එහි හේතුපාඩය මෙසේ සඳහන් කරන්නම්. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන් අතර උතුම්ම දානය ධර්ම දානයයි. 2021 වූ ජනවාරි මාස 28 වන දුරුතුපුන් පොහෝ දින පොතුහැර අහුගොඩ මහපිටියවත්ත උප්පලවන්නා මෙහෙණියාරාමයේදී ලෝතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කළ ගෞරවනීය රූපවාහිනියේ සහ ගුවන් විදුලියේ විචිත්‍ර ධර්ම කතික අවසරයි පොල්ගහවෙල කොළීපිටි ශ්‍රී විජයතුංගාරාම විහාරවාසී
දේවාලයේගම විනීත ස්වාමීන්ද්‍රයන් වහන්සේ උතුම් ශ්‍රී සද්ධර්මය අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරමින් සසර දුක් නිම වූ ඔබ වහන්සේට නිර්වාණය ලැබේවායි මෙත් සිතින් අප පතමු. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. මෙයට බෝධිසත්ව ජාතක සේනාධිපති මැතිතුමන් හා බෝධි පූජා කමිටුව සියලු දෙනාම උත්තරීතර මහා සංඝරත්නය වන්දනා කර සිටිමු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤං අනුත්තරං දුර්ලභේන මයාලන්දං පස්සිතුන් වන්දිතුන් වරං සාරිපුත්තාදී තේරාණං ආගතං පටිපාටියා සදා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමං සාදු සාදු සාදු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. හැම දිනාටම තෙරුවන් සරණයි.